එරුවන් සරණයි අපේ 6 පන්තියේ දුවලා පුතාලා හැමදෙනාටම අදත් අපේ දහම් පාසලත් එක්ක අපේ පින්වත් දුවලා පුතාලා හැමදෙනාම සම්බන්ධ වෙලා ඉන්නවා. අද අපේ මාතෘකාව තමයි අපි දැන් සති දෙකක් මේ මාතෘකාව යටතේ අපි පාඩම ඉගෙන ගත්තා. අද අපි තුන්වෙනි සතියේ සතියේදී මේ පාඩම අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ 10 වෙනි පාඩම සිහිය උපදවා බවුන් වඩමු කියන පාඩම. සිහිය උපදවා බවුන් වඩමු කියන පාඩම තමයි පුතේ අපිට ඉගෙන ගත්තේ. මුල් කොටස් ටික අපි හැමදෙනාම ඉගෙන ගත්තා. පියවර දෙකක්. ඔයගොල්ලෝ ගෙදර ඉඳන් භාවනා කරන්න කිව්වා. අපේ ළමයි භාවනා කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ලොකු වෙනසක් දැනෙන්න ඇති දුවේ පුතේ. මේ භාවනාවේදී ඔයගොල්ලන්ට ලොකු වෙනසක් දැනෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපි මුලින්ම මතක් කරා මේ භාවනා කරීමේ මත්තෙන් මේ භාවනා ලැබෙන ප්‍රයෝජන ගැන අපි මතක් කරා. ඒ වගේම භාවනා කරන්නේ පිළිවෙල කොහොමද කියලා මේ දුවලා පුතාලාට අපි මතක් කිරීමක් සිදු කරා. මෙහෙම භාවනා කරන්න ඕනේ, මේ පිළිවෙලට අනුගමනය කරන්න ඕන. මෙහෙම පිළිවෙල අනුගමනය කරොත් දුවේ පුතේ මෙයා ප්‍රතිඵල ලැබෙනවා කියලා අපි කියලා දුන්නා. ලෙඩ රෝග සුව වෙනවා. ඊළඟට නුවණ දුවින වෙනවා. මතක ශක්තිය ලැබෙනවා. ප්‍රඥාව වර්ධනය වෙනවා. හොඳ දුවලා පුතාලා බවට පත් වෙනවා. හිත සංසුන් වෙනවා. මේ කියන දේවල් බොහොමයක් ලැබෙනවා කියලා අපේ පාඩමත් එක්ක සම්බන්ධ වෙච්ච පාඩමත් එක්ක සම්බන්ධ වෙච්ච ඔබට ඒ කාරණා හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් දුවේ පුතේ අපේ පාඩමේ මුල් කොටසදී අපි මතක් කරා අපි උස්ම ඉහළට ගන්නවා පහළට දානවා කියලා මතක් කරගන්න කියලා. දෙවෙනි කොටසදී අපි මතක් කරේ උස්ම ඉහළට ගන්නකොට 1යි කියලා මතක් කරා පහළට ගන්නකොට 2යි කියලා මතක් කරා. අද අපි යනවා දෙවෙනි පියවරේදී කොහොමද උස්ම පහළට සහ ඉහළට ගැනීම මේ සිදු කරන්නේ ක්‍රමපිළිවෙල කොහොමද කියලා ඉගෙන ගන්න දුවේ පුතේ. මේ භාවනාව හරි වැදගත් ප්‍රායෝගික භාවනාවක්. යම් කෙනෙකුට කියන්න පුළුවන් අනේ ඔය භාවනාව වැඩක් නෑනේ. භාවනා කරන්නේ නැතුව කේප පිළිවෙත් අනුගමනය කරන්නේ නැතුව කාටවත් කියන්න බෑ මේක වැඩක් නෑ කියලා. අපේ 6 පන්තියේ දෝලා පුතාලට මම කිව්වා ගිය සතියේ මේ විදිහට භාවනාව වඩන්න කියලා. සතියක් වඩන්න කිව්වා භාවනාව. මම හිතන්නේ අපේ දෝලා පුතාලා සතියක් භාවනාව වඩන්න ඇති. ඒ ප්‍රතිඵල අපේ දෝලා පුතාලට ලැබෙන්න ඇති. ඒ ප්‍රතිඵල අපේ දෝලා පුතාලට ලැබෙන්නේ නැති වෙනස තේරෙන්න ඇති. වෙනස තේරුම් ගන්න ඔබට අවස්ථාවක් ලැබෙන්න ඇති පුතේ භාවනා අනුගමනය කරන්න. ඉතින් දුවේ පුතේ මේ භාවනාව අපේ ජීවිතේ ප්‍රායෝගිකව පුරුදු කරන්න ඕන. හැම විටම මේ භාවනාව පුරුදු කරලා තියන්න ඕන අපේ ජීවිතේ. විශේෂයෙන්ම අපේ 6 පන්ති දෝලා පුතා. ඔබට හොඳ මතක ශක්තියක් ලැබෙනවා. රෝගාබාධ දුර වෙනවා. දැන් බලමු පුතේ අපේ තුන්වෙනි පියවරෙන් අපි කොහොමද මේ භාවනාව වඩන්නේ කියලා. පළමු පියවර සති කීපයක් පුරුදු පුහුණු කළ විට ඔබට දෙවන පියවර සඳහා යා හැකියි. ගණන් කිරීම නතර කර හුස්ම ගැනීම හා පිටවීම ගැන සිහිය යොමු කරමින් පහත දැක්වෙන ආකාරයට භාවනාව දිගටම කරගෙන යන්න. සමහර විට හුස්ම ගැටෙන්නේ නාසයේ අග විය හැකිය. නැතහොත් උඩුතොල මුදුනේ විය හැකිය. එය ඔබම ආශ්වාස ප්‍රාශ්වාස කර බලන්න. පළමු පියවරේදී මෙන්න දෙවන පියවරේදී භාවනා පෙර කළ යුතු පූර්වාකෘත්‍ය සිදු කරන්න. දැන් දුවේ පුතේ අපි මෙන්න මෙතන මෙහෙම කාරණයක් කියනවා. ඔබ පළවෙනි පියවරේදී භාවනා කරේ කොහොමද කියලා මතක් කරගන්න ටිකක්. කොහොමද ළමයිනි පළවෙනි පියවරේදී ඔයගොල්ලෝ භාවනා කරේ? කොහොමද ඔයගොල්ලෝ පළවෙනි පියවරේදී භාවනාවේ නිරතුනේ කියන එක අපේ ළමයිට පැහැදිලිව තේරෙනවා. පළවෙනි පියවරේදී භාවනාවේ නිරතුනේ කොහොමද කියන එක අපේ දුවලා පුතාලට පැහැදිලි තේරෙන්න ඇති. කොහොමද පළවෙනි පියවර අනුගමනය කරන්නේ කියන එක. එතකොට දුවේ පුතේ අපි කිව්වා පළවෙනි පියවරේදී ඕගොල්ලන්ට භාවනා කරනකොට ඉලක්කම්. මොකද්ද? ඉලක්කම් හඳුන්වලා දුන්නා. මොකද්ද? අංක ටිකක් කිව්වා, අංක 10ක් කිව්වා.
අංක 10 මේ මුලක ඉඳලා උඩට අනුගමනය කරන්න. කොහොමද හිතන්නකෝ? පළවෙනි දවසේදී අපි කිව්වා ඔයගොල්ලන්ට කළ යුතු වතාවක්. කරන්න වතාවත් පිළිවෙත් ටිකක් තිබුණා නේද? මොනවද? උදේ පිරිසුදු වෙලා, හොඳට පිරිසුදු වෙලා, හොඳ ස්ථානයක් තෝරාගෙන, බුදුන් වන්දනා කළා. බුද්ධ වන්දනාවේ අවසානයේදී භාවනාවේ නිරත වෙන්න කියලා කිව්වා. මුලින්ම කිව්වා අපි S2 හොඳට පියාගන්න කියලා කිව්වා. හොඳට පියාගෙන S2 හොඳින් පියවර අසාගෙන හුස්ම ගන්න අපේ හිත කොහෙටද? නාසය අගට යොමු කරන්න කියලා කිව්වා. නාසය අගට යොමු කරලා අපි කිව්වා මුලින් මුල් පියවර හැටියට හුස්ම ඉහළට ගන්න කියලා. කොහොමද? අපේ හිත නාසය අගට ගත්තාම හුස්ම ඉහළට ගන්නවා. අපි ගමු ඔන්න පළවෙනි ආරම්භය කිව්වා. ඔන්න හුස්ම ඉහළට ගත්තා. එතකොට හිතන්න කිව්වා 2යි කියලා. හුස්ම පහළට දැම්මා 3යි 2යි කියලා ඉස්තරස් කරන්න කිව්වා. ඔන්න උඩට ගත්ත 1යි පහළට දැම්මා 2යි. නැවත වාරයක් හුස්ම ගන්නවා. එතකොට 3යි. ඒ හුස්ම පහළට දානවා 4යි. හුස්ම ඉහළට ගන්නවා 5යි. හුස්ම පහළට දානවා 6යි. හුස්ම ඉහළට ගන්නවා 7යි. හුස්ම පහළට දානවා 8යි. හුස්ම ඉහළට ගන්නවා 9යි. හුස්ම පහළට දානවා 10යි. මේ විදිහට අපේ දොළ පුතාලට මම කිව්වා සතියක් වඩන්න කිව්වා. භාවනාව. ගිය සතිය. ඒතර අපේ දොළ පුතාලා හැමදෙනාම ඒ විදිහට ඒ කටයුත්ත සිදු කරන්න ඇති. දැන් බලන්න පුතේ දැන් අපි ඊළඟට මොනවද කරන්න යන්නේ? දෙවෙනි පියවරේ. පියවර කීපයක් ඉගෙන ගත්තා. පළවෙනි පියවරට කලින් පියවරේදී පුහුණුවක් ලැබුවා. හුස්ම ඉහළට ගන්නවා පහළට දානවා හිත යොමු කරගෙන හිටියා. තුන්වෙනි පියවරේට එනකොට දෙවෙනි පියවරට එනකොට පුතේ අර අපි ඉලක්කම් සංඛ්‍යාවක් මතක් කරගෙන භාවනා කරානේ. ඉලක්කම් ටික දැන් අයින් කරනවා. මොකද කරන්නේ? ඉලක්කම් ටික අයින් කරනවා. අපේ ඉලක්කම් ටික අමතක කරලා මොනවද කරන්නේ? අපි ඊළඟට දැන් අපිට දැන් මතකයි. අපි දැන් ඔන්න හොඳට S2 පියාගෙන දැන් ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්න තැනින් හොඳට පුතේ වාඩි වෙලා S2 පියාගන්න. හොඳට පියාගෙන දුවේ පුතේ. දැන් බලන්නකො පුතේ හුස්ම ඉහළට ගන්න. හුස්ම ඉහළට ගන්නකොට ඕගොල්ලෝ හුස්ම වැටෙන තැනක් තියෙනවා. අපිට දැනෙනවනේ. අපේ නාසයේ කොහෙටද හුස්ම දැනෙන්නේ කියලා බලන්න ඉස්සෙල්ලා. දැන් අපි මෙතනින් හුස්ම ඉහළට ගන්නකොට අපේ නාසය අගට වදින්නේ හුස්ම ටික. නැත්තම් උඩුතොල මතද මේ පැත්තේ හුස්ම වැදෙන්නේ කියලා බලන්න ඕන. අපි හුස්ම ගන්නකොට නාසය උඩද මේ නාසය කොහෙද හුස්ම දැවෙන්නේ කියලා බලන්න. නැත්තම් උඩුතොල මතද. නැවත හුස්ම පහළට දානකොටත් එහෙමයි. කොහෙද නහය දැවෙන්නේ? උඩුතොල මතද පහළට යනවා. දැන් ඉලක්කම් ගණන් කරන්න. දැන් භාවනා කරනකොට මොනවද කරන්නේ? භාවනා කරනකොට මොනවද කරන්නේ පුතේ? හොඳට හුස්ම ටික ඉහළට ගන්න. දැන් ඉලක්කමක් නෑ පුතේ. ඉලක්කම් ටික අමතක කරා. දැන් ඉලක්කම් නෙවෙයි යන්නේ. දැන් අපේ හිත එකඟයි. ඇයි අපේ හිතක එකඟ උනේ? කලින් අපේ මුල්ම කාලේ දවස්තේ අපිට භාවනා කරන්න ගියාම අපේ හිත එක තැනක තිබ්බේ නෑ. දිව්ව හතර වටේ. ඔබ ගිය පාසලට, ඔබ ගිය කඩේකට, දුර යාළුවෝ ඒ ඔක්කොම මතක් වෙන්න පටන් ගත්තා. ඒ ඔක්කොම මතක් වෙන හැම දෙයක්ම අමතක කරා අපේ ළමයි. අමතක කරලා හිතට යොමු කරගත්ත ඉලක්කම් ටික හොඳට පුරුදු කරා. දැන් සතියක් භාවනා කළා. දැන් දෙවෙනි සතියේදී අපි භාවනා කරන්න යන්නේ වෙන ක්‍රමයකට. කොහොමද පුතේ? දැන් අපේ නාසය මත හුස්ම වැටෙන තැන බැලුවා. අපි කෝ නාස්පුඩු වල මේ අයිනේද වදින්නේ? මේ අයිනේද? නැත්තම් මේ තොල උඩු තොල මතද වදින්නේ කියලා අපි බැලුවා. බලලා ළමයි දැන් හොස් දෙක හොඳට පියාගන්න. S2 හොඳට පියාගෙන දැන් ළමයිනේ හුස්ම ගන්න.
ඒ හුස්ම ගන්නකොට බලන්න හුස්ම වදින්නේ කොහෙද කියලා. සමහරක් අය හුස්ම හිමීට ගන්නකොට වදිනවා නාසයේ අග. සමහරක් අය උඩුතල. අන්නේ හුස්ම ගන්න තැනට පුතේ හිත යොමු කරන්න. හුස්ම ගන්න තැනට හුස්ම වදින තැනට හිත යොමු කරන්න. ඔන්න දැන් අපි හුස්ම ගත්තා. ඒ ගත්ම හුස්ම පුතේ හුස්ම ටික අපි පහලට දානවා. හුස්ම ටික පහලට දානකොට බලන්න අපේ හුස්ම කොහෙද වදින්නේ කියලා. එතනට හිත යොමු කරගත්තා. දැන් හුස්ම ඉහළට ගන්නකොට නාස්පුඩු වල වදිනවා. පහළට දාන නාස්පුඩු වල හුස්ම වදිනවා. ඉහළට ගන්න නාස්පුඩු වල වදිනවා. පහළට ගන්න නාස්පුඩු වල වදිනවා. දැන් පුතේ අපි හැබැයි ඒක හරි අමාරුයි. සිහිය එකම තැන අපේ සිත ඒ නාසයේ ගාවටම යොමු කරන්න ඕන. අපේ හුස්ම වදින තැන උඩුතොල නම් උඩුතොල ගාවට හිත යොමු කරගෙන ඉන්න ඕන. නාසයට නම් නාසයේ ගාවට හිත යොමු කරගෙන ඉන්න ඕන. අපේ හිත වෙන කොයි හරි ගියොත් ඒක අමතක වෙලා යනවා. ආය අපේ හිත කොයි හරි විසිරලා ගිය විට නැවත පොතේ අපේ නාසයේ ගාවට ගන්න ඕන හිත යොමු කරගන්න. දැන් පොතේ හොඳට තැම්පත් වෙලා අර මම මුලින් කියපු විදිහට ඔගොල්ලෝ හුස්ම ගන්නවා. දැන් ඉලක්කම් අමතකයි. ඉලක්කම් ටික අයින් කරා. දැන් අපේ හිත හුස්ම වැටෙන තැනකට අපේ හිත යොමු කරගන්න. මෙහෙම පුතේ ටික කාලයක් අපිට භාවනා කරගෙන පියවර අනුගමනය කරනවා. මෙහෙම භාවනා කරනවා. මෙහෙම භාවනා කරගෙන යනකොට හිත යොමු කරනවා මෙන්න මේ කාර්යය කරේ. දෙකම හුස්මක් ගන්නා විට දිග හුස්මක් ඇතුළට බව සිතන්න. ඔන්න අපිට පොතේ අපේ හිතට අපි හුස්ම ගන්නකොට අපි සමහරක් විට ගන්නවා කෙටි හුස්මක්. හුස්ම කෙටියෙන් එනවා. සමහරක් හුස්ම ගන්නකොට එනවා දිග හුස්මක් ගන්නවා. දැන් පොඩ්ඩක් බලන්නකෝ ඔයගොල්ලෝ හිතලම හුස්ම ටිකක් ගන්නකො ළමයිනේ. ඔන්න කෙටි හුස්මක් ගත්තා. ඔන්න දිග හුස්මක් දැන් ගන්න. ඔව් දිග හුස්මක් ගත්තා. දැන් මේ අපි හිතලමනේ හුස්ම ගත්තේ හුස්ම පිට කරේ ළමයිනේ. දැන් අපේ හිත නාසය ගාවට යොමු කරගත්තාම පුතේ අපිට දැනෙනවා හුස්ම ඉහළට යනවා පහළට එනවා. හුස්ම ඉහළට යනවා පහළට එනවා. අපි හිතන්නේ නැතුව පුතේ හුස්ම ඉබේම වැටෙනවා. ඉහළට යනවා පහළට යනවා. ඒ ගන්න හුස්ම වෙලාවේදී අපි හිතන්න ඕන දුවේ පුතේ දිග හුස්මක් ගත්තා නම් දිග හුස්මක් ගත්තා කියලා හිතන්න. පිටකරේ දිග හුස්මක් නම් හිතන්න ඕන පිටකරේ දුක හුස්මක් කියලා. එලා පුතේ දිග හුස්ම පිට කර විට දිග හුස්මක් පිට වූ බව හිතන්න. ඔව්. දැන් දිග හුස්මක් ගත්තා. ඒ ගත්ත හුස්ම ටික පහළට දානකොට හිතන්න ඕන දිග හුස්මක් පහළට දැම්මා කියලා. දිග හුස්මක් පහළට දැම්මා කියලා හිතන්න ඕන පුතේ. දිග හුස්මක් පහළට දැම්මා කියලා හිතන්න ඕන. දිග හුස්මක් පහළට දැම්මා කියලා හිතන්න ඕන. ඊළඟමනේ කෙටි හුස්මක් ගන්න විට දැන් අපි ගන්නවල භාවනාවේ නිරත වෙනකොට පොතේ S2 පියාගෙන ඉන්නකොට නාසය ගාවට හිත යොමු කරගෙන ඔන්න හුස්ම ගන්නවා. ඒක කෙටි හුස්මක් වෙනවා සමහරක් විටක. ඔන්න අපි හිතනවා කෙටි හුස්මක් ගත්තා. කෙටි හුස්මක් ගත්තා කියලා හිතනවා. ඒ ගත්ම හුස්ම පුතේ පහළට දානවා කෙටි හුස්මක් පහළට දැම්මා කියලා හිතන්න ඕන. කෙටි හුස්මක් පහළට දැම්මා කියලා හිතන්න. කෙටි හුස්මක් ඉහළට ගත්තා කෙටි හුස්මක් පහළට දැම්මා. දැන් ඔන්න ওই විදිහට පුතේ මේ භාවනාවේ දිගටම නිරත වෙන්න ඕන. මේ භාවනාවේ දිගටම මේ විදිහට එකින් එක පියවර අනුගමනය කරන්න. එසේ අනුගමනය කිරීම තුළින් තමයි දුවේ පුතේ මෙහි ප්‍රතිඵල අපිට ලැබෙන්නේ. මෙහි ප්‍රතිඵල අපිට දුවේ පුතේ දැන් අපි හුස්ම ටිකක් ඉහළට ගත්තා දිග හුස්මක් ගත්තා කියලා හිතමු. හුස්ම පහළට දානකොට දිග හුස්මක් පහළට දැම්මා.
දැන් හුස්ම කෙටි හුස්මක් උඩට ගත්තම ඔව් කෙටි හුස්මක් උඩට ගත්තා කියලා හිතුවා. පහළට දානකොට කෙටි හුස්මක් පහළට ගත්තා. අපේ හිත තියෙන්න ඕන කොහෙද පුතේ? අපේ හුස්ම වැදෙන තැනක් තියෙන. එක්ක මේ උඩුතල මත වදිනවා නැත්නම් නාසය ගාව වදිනවා. දැනෙන්නේ. අට හුස්ම වැදෙන තැන දැනෙනවා. එතකොට පුතේ මේ භාවනාව දියුණු කරගෙන අපේ හිත යන්න පුළුවන් හොඳට උඩට යනකම්. මෙතනින් හිත හුස්ම යොමු කරනවා නාසය ගාවට යොමු කරනවා නාසයෙන් කොහොමද කියලා අපි උඩට යනකම් අපි හිත යොමු කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒක එකපාරට කරන්න බෑ. මොනවද අපි මුලින් කිව්ව දේ තියෙනවනේ. මුලින් අපි කරන්න දෙයක් කිව්වනේ. අන්න ඒ කරන්න කියපු දේ පොතේ අනුගමනය කරන්න ඕන. කරන්න කියපු දේ පොතේ අනුගමනය කරන්න. එහෙම කරොත් තමයි පොතේ ප්‍රතිඵලයක් ලබන්නේ. නැත්තම් අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දැන් ඔබ අපේ දහම් පාසලේ ඉන්න ළමයි ටික මේ භාවනාව අනුගමනය කරා නම් මේ සති 3 ඇතුළත සති දෙකක් ඕගොල්ලන්ට මං කිව්ව භාවනා කරන්න කියලා. දැන් අද ඉන්නේ 3 වෙනි සතිය. ඔබට 3 වෙනි සතියේ ඊළඟ සතිය වෙනකන් ඔබට භාවනාව නිරත වෙන්න පුළුවන්. ඒක පුතේ නතර කරන්න එපා. මේ භාවනාව නතර කරන්න ඔබ දිගටම අනුගමනය කරගෙන යන්න. හිතන්නකො පුතේ ඔබට කොච්චර සැනසෙල්ලක් ලැබෙයිද කියලා හිතන්න. ඔබට විතරක් නෙවෙයි පුතේ. ඕගොල්ලන් ගෙදර ඉන්න අම්මා තාත්තා හැමෝටම මේ භාවනා කරන්න කියන්නේ. අම්මලා තාත්තලා පුතේ බොහොම මේ දවස්වල නම් ගොඩක් හිත වේදනාව වෙන සමහරක් විට ප්‍රශ්න ගොඩකින් ඉන්නේ. ඔයගොල්ලොත් එහෙමයි. අම්මා තාත්තත් එහෙමයි. ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒ පීඩන සියල්ල පුතේ තුරන් වෙලා යනවා නැති වෙලා යනවා මේ භාවන අනුගමනය කරන්න. ඔබට පළමුව කිව්වේ මොකද්ද? හුස්ම ඉහළට ගන්නවා පහළට දානවා කියලා හිතන්න. ඊට පස්සේ අපි කිව්වා ඉලක්කම් මෙනෙහි කරන්න. එක් හුස්ම ගන්නවා එකයි පහළට දානවා දෙකයි. එහෙම මෙනෙහි කරගෙන ගිහිලා ඊළඟට අපි අනුගමනය කරන්න කිව්වා මොකද්ද? ඉලක්කම් ටික අමතක කරා. ඔව් පුතේ. ගොඩක් දේවල් අපිට මතක් වෙනවා භාවනා කරන්න කියලා. ඕගොල්ලෝ ඉගෙන ගත්ත පාඩම්, සින්දුද නොඑක් දේවල් මතක් වෙනවා පුතේ. ඒක පුතේ මතක් වෙනකොට ඒ දේ අමතක කරන්න. මොනවාද? ඒ මතක් වෙන දේවල් අමතක කරන්න. අමතක කර භාවනා කරන්න. මතක් වෙනකොට ඒක අමතක කරා භාවනාවට යොමු කරා. එහෙම පුතේ ටික තමයි පුරුදු කරන්න. ඒක පුරුදු කරාම හරිම ලේසි පුතේ. භාවනාව හරිම ලේසි. ඔබ හරියට භාවනා කරනකොට බාහිර ලෝකයේ වෙන කිසිම දෙයක් ඔබට ගාණක් නැහැ. ඔබ හිත හරියට එකතක තියාගත්තොත් පුතේ බාහිරෙන් ඇහෙන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඔබට පුතේ ඉගෙන ගන්න ගියාමත් ඒක ලොකු පිහිටක් වෙනවා. හැම දෙයකටම. මං හිතන්නේ අද වෙනකොට අපේ දුවලා පුතාලා මේ භාවනාවේ නිරත වෙන්නදී භාවනා කරන්න ඇති. බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. මෙම පියවරත් කීප වතාවක්ම අනුගමනය කරන්න. පාසලේදී මෙන්ම නිවසේදී මේ ක්‍රියාවට නගන්න. අවසානයේදී භාවනාව නිමා කළ යුත්තේ පළමු පියවර අවසානයේදී මෙනි. ඔන්න පුතේ. දැන් මේ පියවර මම කිව්වේ දවසේ විනාඩි 5ක්නේ හරි 10ක් හරිනේ. දැන් මෙහෙම සතියක් පමණ පුතේ. පළවෙනි පියවර අනුගමනය කරා. පළවෙනි පුරුදු වුණා. පළවෙනි පියවරට ඊට පස්සේ අපි සංඛ්‍යාව මතක් කරගත්තා. දෙවෙනි පියවරට එනකොට පොතේ සංඛ්‍යා ටික අමතක කරලා අපි හුස්ම වැටෙන ටික මතක් කරගත්තා. ඊට පස්සේ භාවනා වඩලා අවසානයේදී කොහොමද කරන්නේ? අපි මුලින් කිව්වා වගේ කොහොමද? අත් දෙක නල්ලේ තබා ගන්නට දෝත් මුදුන් තබාගෙන මේ විදිහට කියන්නේ. මාගේ මෙම භාවනාව මෙලව සැනසීම පිණිසත් පරලොව සැනසීම පිණිසත් නිවන් සුවයෙන් සැනසීම පිණිසත් හේතු වේවා
වාසනාව වේවා. නල්ලේ තබාගෙන පුතේ නල්ලේ තබාගෙන ඒ භාවනා ඒ විදිහටම නිරත වෙන්න ඕන. භාවනා කළ අවසානයේදී මේ වාක්‍ය කියවන්න පුතේ පොත ළඟ තබා ගන්න ඕගොල්ලෝ. හරිද? මාගේ මෙම භාවනාව මෙලව සැනසීම පිණිසත් පරලොව සැනසීම පිණිසත් නිවන් සුවයෙන් සැනසීම පිණිසත් හේතු වේවා වාසනාව වේවා. මේ ප්‍රාර්ථනාව ඉටු කිරීමෙන් පසුව නිම කළා දෙවියන්ට පින් දීලා පින් අනුමෝදන් කළා පුතේ භාවනාව අවසන් කරන්නට ඕන. ඔබට අද පාඩමේ මේ කොටස ඔබට පැහැදිලි වෙත් ඇති දුවේ පුතේ. එතකොට අපි සති 3ක් මේ පාඩම පිළිබඳව විස්තරාත්මක අපේ දුවල පුතාලා හැම දිනම ඉගෙන ගත්තා. එතකොට අපිට මේ පාඩමෙන් ඔබට මන අවබෝධයක් ඔබට දැනෙන්න ඇති දුවේ. මේ පාඩමේ පොතේ ක්‍රියාකාරකම තියෙනවා. බලන්නකෝ. පහත දැක්වෙන ප්‍රශ්න සියල්ලටම ඔව් පිළිතුරු ලැබෙන තෙක් ඉවසෙල්ලෙන් භාවනා කරන්න. භාවනා කළ සම්පූර්ණ කාලය තුල හිස හෝ කොන්ද කෙලින් තබා ගැනීමට හැකි විනිද කොන්ද කෙලින් තියාගන්න පුළුවන් වුණාද කියලා. සම්පූර්ණ භාවනා කාලය තුලම ආස්වාස ප්‍රාස්වාස වාතය ගැටෙන තැන සිහිය යොදාගෙන සිටීමට හැකි විද. ආස්වාස ප්‍රාස්වාස කරනකොට හුස්ම වැටෙන තැන ගැටෙන තැන හිත යොමු කරගන්න පුළුවන් වුණාද කියලා. ඊළඟට 3 මිනිත් අනුපිළිවෙලින් ආස්වාස ප්‍රාස්වාස ගණන් කිරීමට හැකි විද. එතකොට අනුපිළිවෙලින් හුස්ම ගන්නකොට 1යි 15ට දානු 2යි 3යි උඩට ගන්න 3යි වශයෙන් අනුගමනය කරන්න පුළුවන් වුණාද කියලා ඔබ ඔව් කියන පිළිතුර ලබා දෙන්න ඕනේ කියලා මෙතන සඳහන් කරනවා. ඊළඟට පුතේ පුහුණුවට ගාතාවක් තියෙනවා. සුප්පබුන්දං පමුඤ්ජන්ති සදා ගෝතම ශාවකා යේ සන්දිවාත රත්තෝච පාවනාය රතෝ මනෝ. ඒ ගාථා පුතේ පුහුණු වෙන්න පාඩම් කරගන්න හැමෝම. සුප්පබුන්දං පමුඤ්ජන්ති සදා ගෝතම ශාවකා යේ සන්දිවාත රත්තෝච පාවනාය රතෝ මනෝ. ඔන්න ඔය පාඩම ගාතාවත් පුහුණු වෙමින් අද පාඩමේ අද කොටස පුතේ මෙයින් නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා